ඊළඟට අපිට පුළුවන් වෙන්න ඕනේ ගුණෝත්තර ශ්‍රේණියක පළවෙනි පදයයි පොදු අනුපාතයයි දැනගත්තට පස්සේ පළවෙනි පදයයි පොදු අනුපාතයයි තමයි ගුණෝත්තර ශ්‍රේණිය කියන සංයෝගයේ මූලද්‍රව්‍ය දෙක. සංයෝගය හැදෙන්නේ මූලද්‍රව්‍ය වලින්. ඉගෙනගෙන තියෙනවා. ජලය හැදෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් කිසියම් ආකාරයකට සංයෝග වෙනවා. ඒ සංයෝග. ඒ වගේ සංයෝග රසායන විද්‍යාවේ අපි කරනවා සංයෝග හැදෙන්නේ මූලද්‍රව්‍ය වලින් වාගේ මේ ගුණෝත්තර ශ්‍රේණිය හැදෙන මූලද්‍රව්‍ය දෙක තමයි පළවෙනි පදයක් තියෙන්න ඕනේ මේකට පොදු අනුපාතයක් තියෙන්න ඕනේ. පළවෙනි පදයකයි පොදු අනුපාතයකයි තිබ්බහම අපිට පුළුවන් ගුණෝත්තර ශ්‍රේණියක් ගොඩනගන්න. ගොඩනගන්න නම් ওই දෙක ඕනේ. පැහැදිලිද? එහෙනම් අපිට මේ ගුණෝත්තර ශ්‍රේණිය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ ওই දෙක පාවිච්චි කරලා. ඒක තමයි ඊළඟ. ලියන්න තුන්වෙනි ප්‍රශ්න. තුන්වෙනි පළමු පදයක් පොදු අනුපාතයක්. තුන්වෙනි ප්‍රශ්නේ. පළමු පදයක් පොදු අනුපාතයක් දී ඇති එක් ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද හතර පිළිවෙලින් ලියන්න. මෙන්න පළවෙනි එක අණු අංක 1 පළවෙනි පදයේ වෙන්නේ 2 ගුණෝත්තර ශ්‍රේණියක් තියෙනවා. එලා හදලා පෙන්නන්න ඕනේ මුල් පද 4 පිළිවෙලට. පළවෙනි පදයේ 2 පොදු අනුපාතයේ 3. පොදු අනුපාතයේ 3. හරි. ඊට පහලින් ඔයාලා ලියන්න මේකේ මුල් පද 4 පිළිවෙල. පළවෙනි පදයේ මුලින්ම ඊළඟට දෙවෙනි පදයේ පස්සේ තුන්වෙනි පදයේ පස්සේ හතරවෙනි පදය. මුල් පද 4 පිළිවෙලට ලියන්න. පළවෙනි පදේ කොහමද? මෙයානේ. එයා එනවා මුලටම. ඊට පස්සේ පොදු අනුපාතයෙන් පළවෙනි පදේ ಗುಣ වෙනවා. දැන් දෙක ಗುಣ වෙනවා. පොදු අනුපාතයේ 3නේ. 3ෙන් ಗುಣ වෙනවා. එතකොට 6 දෙවෙනි පදේ කියනවා. ආයෙමත් දෙවෙනි පදේ පොදු අනුපාතයෙන් ಗುಣ වෙනවා. 6 3ෙන් 18. තුන්වෙනි පදේ. ඊට පස්සේ 18 ආයෙත් පොදු අනුපාතයෙන් ಗುಣ වෙනවා. 3ෙන් 54යි. මෙන්න මුල් පද 4 එනවා. ඔන්න ඔය විදිහට ගුණෝත්තර ශ්‍රේණිය ගොඩනැගෙනවා. හරි. ඔන්න දෙවෙනි එක. පළමු පදය පහ. පළමු පදය 5 පොදු අනුපාතය පළමු පදේ 5 පොදු අනුපාතය 10.
පළමු පදේ 5 පොදු අනුපාතය 10. දැන් ඔයාලට ලියන්න තියෙනවා මේකේ මුල් පද 4 අනුපිළිවෙලට. පළවෙනි පදයට එනවා 5 මෙන්න ඊට පස්සේ ඒක ගුණ වෙනවා පොදු අනුපාතේ. මේක නම් 10යි. දෙවෙනි පදයට එනවා 50. ආයිමත් ඒක 10න් ගුණ වෙනවා 50. 50 10න් ගුණ වුණාම එනවා 500. ඒ තුන්වෙනි පදේ. ඒක ආයිමත් පොදු අනුපාතයෙන් ගුණ වෙනවා. 500 10න් ගුණ වෙනවා. ඒතර 5000. මෙන්න මුල් පද 4. කොහොම තමයි යන්නේ? කොහොම තමයි යන්නේ? පැහැදිලිද? right. තව දෙකක් ලියමු. ඊළඟ එකේ පළමු පදය ඊය දන්නවද? මගේ හිතේ තියෙන. ඔන්න මම දැන් කියනවා. පළමු පදේ 1. පළමු පදේ 1 ලේසිනේ. පොඩි සැනසීමක් දැනෙන්න තියෙනවා. මේ අපි එකනේ හරයි. පොදු අනුපාතය මොකක්ද දන්නවද? ඒ කීවම තරහ වෙයි දන්නේ. පොදු අනුපාතය තමයි 3න් 1. 3න් 1. right. දැන් හදන්න ගුණෝත්තර ශ්‍රේණියේ මුල් පද 4 හදන්න. නේද? පළවෙනි පදයට ගන්නවා 1 මෙන්න. ඊට පස්සේ මෙයා 3න් 1ෙන් ගුණ කරන්න ඕන. 1 පොදු අනුපාතයේ 3න් 1 හින්දා 1 3න් 1ෙන් ගුණ කරන්න. 1 3න් 1ෙන් ගුණ කරපුවාම එනවා ඒ 3න් 1. ඒක තමයි දෙවෙනි පදේ. ඔන්න හරි දෙවෙනි පදේ හදාගත්තා හරි ෂේප්. ඊළඟට දෙවෙනි පදේ ආයමත් ගුණ කරන්න පොදු අනුපාතයෙන්. ඒ කියන්නේ 3න් 1. 3න් 1 3න් 1ෙන් ගුණ කරන්න. එතකොට 3න් 1 3න් 1ෙන් ගුණ නම් එක් වරක් 1 1යි ලවය 3 වරක් 3 9යි හරය. 9න් 1යි තුන්වෙනි පදය. ආපහු මේක 3න් 1ෙන් ගුණ කරන්න. එතකොට එනවා 27න් 1ක්. මේ විදිහටම ගුණ කරන්න 27න් 1ක්. මෙන්න මුල් පද 4. මෙන්න මුල් පද 4. පැහැදිලිනේ? right. ඊළඟට අපි ගොඩනගමු පළවෙනි පදයටයි පොදු අනුපාතයටයි දෙකටම සංකේත දෙකක් බීජීය සංකේත දෙකක් දාලා අපි ගොඩනගමු ගුණෝත්තරය. එහෙම ගොඩනගපුවාම මේක සාධාරණ ගුණෝත්තර ශ්‍රේණියක් වෙනවා. පළවෙනි පදයට 1 නෙමෙයි 5 නෙමෙයි 2 නෙමෙයි අපි ගන්නවා බීජීය සංකේතය. ඒතර බීජීය සංකේතයක් ගත්තොත් ඕනෑගයක් නියෝජනය කරන්න ඒකට පුළුවන්. මෙන්න මෙහෙම. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මම හතරෙනි එක ලියන්නකො මම කියන එක එතකොට ඔයාලට පැහැදිලිද? අපි පළවෙනි පදයට ගමු. පළමු පදය A. simple A. පළමු පදේ simple A. ඊළඟට පොදු අනුපාතය පොදු අනුපාතයට අපි ගමු simple R. මෙන්න මේ සංකේත දෙක පොදුවේ පාවිච්චි කරන පිළිගත් සංකේත දෙක. පළමු පදයටයි පොදු අනුපාතයටයි පාවිච්චි කරන පොදු සංකේත දෙක. right. දැන් ඔයාලා මුල් පද 4 ලියන්න බලන්න. හරි. දැන් අපි ලියමු. මෙන්න පළවෙනි පදේ A. ඊට පස්සේ පොදු අනුපාතයෙන් ගුණ කරන්න ඕන. දැන් අපි පොදු අනුපාතය අරන් තියෙන්නේ R කියලා. එහෙනම් මේක ගුණ කරමු R වලින් A. එතකොට හැදෙනවා AR. මෙන්න AR. right. ඊළඟට මේ AR ගුණ කරමු ආයෙත් පොදු අනුපාතයෙන් R වලින්. AR වලින් ගුණ වෙනකොට මේ තියෙන R උයි AR උයි ගුණ වෙනවා. මේ පොදු අනුපාතය. එතකොට හම්බ වෙනවා AR වර්ගය. AR. එතකොට පළවෙනි පදේ A. දැන් ඔන්න බලන්න ගුණෝත්තර ශ්‍රේණියේ සාධාරණ ආකාරයේ ගොඩ නැගෙනවා. පොදුවක්. පළවෙනි පදේ මොකක් හරි A මං කියුවේ මේකට මූලද්‍රව්‍ය දෙකයි තියෙන්නේ කියලා. ඔය දැන් හොඳට පේන්න. මූලද්‍රව්‍ය දෙකයි තියෙන්නේ. A සහ R.
පළමු පදේ සහ පොදු අනුපාතය. ඔය දෙකෙන් තමයි මේක හැදෙන්නේ. නේ මේක හැදෙන්නේ. දැන් මූලද්‍රව්‍ය පේන්නේ නැහැ. වතුර දිහා බලන විදිහට කාටවත් ඔක්සිජන් පේන්නේ නැහැ. වතුර දිහා බලන විදිහ බලන ඔක්සිජන් අර එහාට තියෙන හයිඩ්‍රජන්. පේනවද කාටවත්? එහෙම පේන්නේ නැහැ. මේක දිහා බලනකොට එහෙම පේන්නේ නැහැ. හැබැයි මේක සූක්ෂම පරීක්ෂාවට භාජනය කරනකොට පේනවා. නේ? ඔක පරීක්ෂණයකට භාජනය කරපුවහම පේනවා. ජලය හැදිලා තියෙන්නේ අර මූලද්‍රව්‍ය වලින් ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු. විද්‍යාවට ආදේශ කරපුවහම එහෙම අර්ථයක් එන්නේ. එතකොට මේ තුන්වෙනි පදේ ආපහු ආර වලින් ගුණ කරන්න ඕනේ. එතකොට තමයි හතරවෙනි පදේ. හතරවෙනි පදේ කියන්නේ මොකක්ද? AR තුන්වෙනි බලය. දැන් ඔයාලට මේකේ කිසියම් පිළිවෙලක් කිසියම් රටාවක් දැක ගන්න පුළුවන්. පළවෙනි පදේ A කියලා ගත්තාම පොදු අනුපාතය R කියලා ගත්තාම දෙවෙනි පදේ වෙන්නේ AR තුන්වෙනි පදේ වෙන්නේ AR වර්ගය. එතකොට මේ බලයේ දර්ශකය බලනකො තුන්වෙනි පදයට එන්නේ දර්ශකය 2. හතරවෙනි පදයට එන්නේ R ගේ බලයේ දර්ශකය 3. එතනක් තියෙනවා පොඩි විදිහක් එක්තරා ක්‍රමයක්. එන ආකාරය. මේ ඔය තේරුම්. හරිනේ. රයිට්. එහෙනම් මම අහනවා තව අලුත් ප්‍රශ්නයක්. දැන් අපි මේක අල්ලගෙන තව ටිකක් ඉස්සරහට යමු. මේක අල්ලගෙන. ඊළඟට මම අර කියපු කාරණේ පැහැදිලිද? මූලද්‍රව්‍ය දෙකයි මේකේ තියෙන්නේ. A සහ R. ඔය දෙකෙන් තමයි මේක හැදි ගිහින් තියෙන්නේ. එහෙනම් හැදෙන පිළිවෙල රටාව අඳුනගත්තොත් අපිට පුළුවන් මේකේ ඕනේ පදයක් ටක් ගන්නකොට හදලා කියන්න. හතරවෙනි ප්‍රශ්නේ. පළමු පදය Aද පළමු පදය Aද පළමු පදය Aද පොදු අනුපාතය Rද වන ගුණෝත්තර ශ්‍රේණියේ පළවෙනි ප්‍රශ්නය මුල් පද පහ පිළිවෙලින් ලියන්න. මුල් පද පහ පිළිවෙලින් ලියන්න. මුල් පද පහ පිළිවෙලින් ලියන්න. හරි. අපි ඒක ලියලෙමු. හරි ලියමු. ඔයාලා ලියන්න මුල් පද පහ පිළිවෙලට. මුල් පද පහ පිළිවෙලට ලියනකොට මුලින්ම ලියන්න ඕනේ පළවෙනි පදේ. මුල් පදේ වෙන්නේ පළවෙනි පදේ. ඒක ඒ. මොන ලියනවද දැන්? ඉක්මනින් ලියන්න මට පෙර ඔබ ලියන්න. මට පෙර ඔබ. ඊළඟට පොදු අනුපාතයෙන් ගුණ කරන්න පළවෙනි පදේ. පොදු අනුපාතය R නේ. ඒ ගුණ කරපුවාම R වලින් AR. මේක හොඳට ඔලුවට වැටෙන්න ඕනේ. ඒකයි මම මේ ආයෙ කතා කරන්නේ. මේක හරියට ඔලුවට වැටුණා නම් ওই ගුණෝත්තර ශ්‍රේණිය වල ඔක්කොම ගැටලු ඕකෙම විසඳන්න පුළුවන්. ඕකේ. මේකෙන් තියෙන ඔක්කොම මේකේ සැකැස්ම. එතකොට මේක ආපහු R වලින් ගුණ කරන්න තුන්වෙනි පදේ එනවා AR වර්ගය. නැවතත් R වලින් ගුණ කරන්න හතරවෙනි පදේ එනවා AR තුන්වෙනි. හතරවෙනි පදේ ආයිමත් පොදු අනුපාතය R ගෙන් ගුණ කරන්න. එතකොට එනවා AR හතරවෙනි පදේ. නැවතත් ඔයාලට මේක ගොඩ නැගෙන විදිය පැහැදිලිව දැක ගන්න ලැබෙනවා. බලන්න. හරි ලස්සනක් නැද්ද මේ? පුදුම ලස්සනක් තියෙනවා. ඊළඟට අපි යමු ප්‍රශ්නේ දෙවනි කොටසට. දෙවනි කොටස තාම මගේ හිත ඇතුලේ තියෙන්නේ. ඔන්න මම එළියට දාන වචන වලින්
හත්වන පදය. ඕන්නම් ඒ හත්වන පදය කියන එක අංකණය කරන්න පුළුවන් t සංකේතය පාවිච්චි කරලා t7 කියලා. මම එකක් ලියන්නම් ඉදිරියට අපිට එකක් පාවිච්චි කරන්න තියෙන හින්දා. හත්වන පදය A සහ R ඇසුරෙන් ලියන්න. A සහ R ඇසුරෙන් ලියන්න. හත්වන පදය A සහ R ඇසුරෙන් ලියන්න. A සහ R ඇසුරෙන් ලියන්න. හරි. දැන් අපි හත්වෙනි පදේ ලියමු. හත්වෙනි පදේ කියන වචන වෙනුවට කෙටියෙන් ලියන්න පුළුවන් මේ t සංකේතය පාවිච්චි කරපුවම t7. t7 සමානයි දැන් යන විදිය පැහැදිලි. හත්වෙනි පදයට එනවා මේ හැම එකකටම එනවා මුලට a ඊළඟට එනවා r මේ පළවෙනි පදේත් r තියෙනවා r බිඳුවේ බලය තියෙනවා r බිඳුවේ බලය තියෙනවා ඒ කියන්නේ ඒක තියෙනවා නේ ඒක තියෙනවා නුවණැත්තෝ දකින්න හරිද පයිතගොරස් කියන ගණිතඥයා මරු කතාවක් කිව්වා මොකක්ද මරු කතාවක් කිව්වා ඈ නිදා සිටින්නෝ සීන දකි අවදිව සිටින්නෝ මරණය දකි අර කතාවක් නිදා සිටින්නෝ සීන දකි අවදිව සිටින්නෝ මරණය දකි මරණය කියන්නේ අනිත්‍ය ස්වභාවය වෙනස් වෙන්නේ නැති වෙන ස්වභාවය අවදියෙන් ඉන්න සී බුද්ධියෙන් ඉන්න එක දකින්න අවදිව සිටින්නෝ කියන්නේ මෙතන මේ සී බුද්ධියෙන් ඉන්න සිහියෙන් නියම සිහියෙන් පසු වෙන අය එහෙම නැති අය තමයි නිදා සිටින්නෝ කියන්නේ එයාලා මේ හීන දකින්න සැබෑව නෙමෙයි දකින්න කවුද සැබෑව දකින්නේ බුද්ධිමය වශයෙන් අවදි වෙලා ඉන්න බුද්ධිමය වශයෙන් අවදි වෙලා ඉන්න අය තමයි සැබෑව දකින්නේ අනිත් අය සිහින දකින්න සිහින අනු සැබෑව නෙවෙයි ආන්න එක කවුද මේ කියන්නේ මේවට ගැඹුරු අර්ථ තියෙන අපේ ගණිතඥයා පයිතගොරස් තමයි මේ කියන්නේ මොන බලන්න එතකොට මේවා දකින්නේ අර අවදිව ඉන්න අය තමයි එතලා දකින්න මේක වෙනස් වෙන හැටි මේ එතකොට හත්වෙනි පදයට එනවා r ගේ බලයේ දර්ශකේ 6 ඒ සහ r ස්ට්‍රින්ග් හත්වෙනි පදේ රයිට් ප්‍රශ්නේ තුන්වෙනි කොටස ඉක්මනට ලියන්න T13 ඕන් දැන් මං සංකේත වලට වහින් T13 A සහ R ඇසුරෙන් ලියන්න T13 A හා R ඇසුරෙන් A සහ R ඇසුරෙන් ලියන්න A සහ R ඇසුරෙන් ලියන්න ඉක්මනින් ලියමු T13 කියන එකෙන් අදහස් කරන්නේ මේ සංකේතයෙන් අදහස් කරන්නේ 13 වෙනි පදේ කියන්නේ 13 වෙනි පදේ දැන් අපි එන විදිය දන්නවා හැදෙන විදිය දන්නවා හැදෙන විදිය දැනගත්තාම අපිටම හැදුවේ හදන විදිය දැනගත්තාම අපිටම හැදුවේ R එතන හත්වෙනි පදයට එනකොට R ගේ දර්ශකය 6යි එන්නේ ඒ විදිහට යන්නේ 13 වෙනි පදයට එනකොට R ගේ දර්ශකය 12ක් එන්න ඕන මෙන්න පැහැදිලි ඇති දැන් right දැන් මේක අපි තවත් සාධාරණීකරණය කරමු තවදුරටත් මේක පොදු තත්වයටපත් කරමු ඔන්න ඔහොමයි මේක ගොඩ නැගෙන්න විෂය එහෙම නැත්නම් මොකක් හරි සූත්‍රයක් ඔයාලට දීලා ඉතින් ඔකට ආදේශ කර මේක හදපල්ලා කිව්වට එතන මේ ගණිතයේ ගොඩ නැගෙන විදිය මගේ ඇරෙනවනේ එතන දෙන්නේ නිකන් සූත්‍රයකට ආදේශ කරලා උත්තරයක් ගන්න එහෙම නෙමෙයි මේක විෂයක් විදියට කොහොමද ඒ තැන්වල මේ නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක අපි අත්දකින්න
ඒකයි ගණිතය ඉගෙන ගන්න. right. හතරවෙනි කොටස මෙන්න ලියන්න. n වන පදය. n වන පදය a සහ නැත්නම් a හා r ඇසුරෙන් ලියන්න. a සහ r ඇසුරෙන් ලියන්න. n වන පදය a සහ r ඇසුරෙන් ලියන්න. එතකොට කොහොමද එන්නේ? n වන පදේ t සංකේතයෙන් අංකණය කරනකොට n වන පදේ අංකණය කරන්නේ tn විදිහට. tn කියලා. දැන් tn සමානයි. දැන් අපි දන්නවා මේ එන විදිය මේ a r ඊට පස්සේ බලයේ දර්ශකය. මෙන්න මෙතන බලයේ දර්ශකය වරදින්න ඉඩ තියෙනවා ළමයි අතින්. පරිස්සමට හිතලා බලලා ලියන්න. දැන් මෙතන 13 එනකොට මෙතන 13 නෙවෙයි ආවේ 12. 13ට එකක් අඩු සංඛ්‍යාව. මෙතන තියෙන සංඛ්‍යාවට එකක් අඩු සංඛ්‍යාව තමයි මෙතන දර්ශකයට ඇවිල්ලා තියෙන්නේ. මේ දිගට මෙහෙම මේ මෙතන 7 එනකොට මෙතෙන්ට ආවේ 7ට එකක් අඩු සංඛ්‍යාව. ඒ කියන්නේ 6. එහෙනම් මෙතන n තියෙනකොට මෙතන r ගේ බලයේ දර්ශකයට එන්න ඕනේ n වලට එකක් අඩු සංඛ්‍යාව. ඒ හරියටම ලියන්න අපි දන්නේ වෙනම සංකේතකින් ලියන්න අපි දන්නේ n වලට එකක් අඩු සංඛ්‍යාව බව අපි ලියන්න ඕනේ. එහෙනම් ඒක ලියන්න තියෙන එකම ක්‍රමය n අඩු කිරීම එක n ඍණ 1 කියලා ලියන්න. දැන් මොකද්ද මේ හැදිලා තියෙන්නේ? ගුණෝත්තර ශ්‍රේණියක සාධාරණ පදේ දැක්වෙන සූත්‍රය. ගුණෝත්තර ශ්‍රේණියක සාධාරණ පදේ දැක්වෙන සූත්‍රය. මේක තමයි ගුණෝත්තර ශ්‍රේණිය වල අපි වැඩිපුරම පාවිච්චි කරන පළවෙනි සූත්‍රය. n වෙනි පදේ සාධාරණ පදේ දැක්වෙන සූත්‍රය. right. එහෙනම් අපිට මෙතනින් පස්සේ තියෙන හුඟක් ගැටලු විසඳන්න ඔන්න ඔය සූත්‍රය යොදා ගන්න පුළුවන්. ඊළඟට තියෙන සූත්‍රය යොදාගෙන ওই සූත්‍රය කොයි තැන් වලටද අපිට ඇප්ලයි කරන්න පුළුවන් කියලා දැනගන්න. කොයි තැන් වලටද මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. මොන විදිහේ ගැටලු විසඳනකොටද කියන්නේ. ඊළඟ ඊට පස්සේ තව එක කාරණේ තියෙන්නේ. මේක අර හංසයා දියෙන් කිරිවෙන් කරගන්නවා වගේ පෙරලා ගත්තාම ඔච්චරයි තියෙන්නේ. එතනින් පස්සේ කරන දේවල් මේ වෙලාවට හිතලා කරන්නේ අපේ තියෙන අත්දැකීම් එක්ක එක තීරණය වෙනවා. ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නයක් නෙවෙයි. right. එහෙනම් එතනින් පස්සේ අපි ආපහු පොඩි අනුමාත්‍රකාවක් කරමු. මේ සාධාරණ පදේ දැක්වෙන සූත්‍රය සහ එය පාවිච්චි කරන විදිය ගැන තමයි ඊළඟට අපි ඉගෙන ගන්න. right. මෙහෙම පොඩි අනුමාත්‍රකාවක් දාන්න. ගුණෝත්තර ශ්‍රේණියක n වන පදේ n වන පදේ ගුණෝත්තර ශ්‍රේණියක n වන පදේ එතනම වරහණක් ඇතුලේ දාන්න n වන පදේ කියලා දීලා ඉවර වෙච්ච තැනම මේ පේලියෙම ඒ වාක්‍ය ඛණ්ඩයේම අන්තිමට වරහණක් ඇතුලේ tn කියලා ලියන්න. tn ඊට පස්සේ මෙන්න මේ විදිහේ සටහනකට යමු. සටහන දාගන්න. පළමු පදේ ඒද පොදු අනුපාතය ආර්ධ නම් පොදු අනුපාතය ආර්ධ නම් ඊට පස්සේ දරුවෝ පහලින් ලියන්න මේ සූත්‍රය tn සමානයි a වරක් r වල n ඍණ 1 වෙනි බලය. මෙන්න පුතේ සූත්‍රය. එහෙනම් අපි සරල ප්‍රශ්නයකට යමු.
right ලියන්න පළවෙනි ප්‍රශ්නය මෙන්න මේ විදිහට ප්‍රශ්න අංක 1 ලියන්න පළමු පදය එකද පළමු පදයේ එකද පළමු පදයේ එකද ඒක ලියනවා මෙහෙම පළවෙනි පදයේ එකද පොදු අනුපාතය දෙකද වන ගුණෝත්තර ශ්‍රේණියක තරුව ප්‍රශ්නේ පළවෙනි කොටස ලියා ගන්න කොටස් දෙකක් තියෙනවා ඔයාලගේ ප්‍රශ්නේ පළවෙනි කොටස ලියා ගන්න 6 වන පදය සොයන්න 6 වන පදේ සොයන්න මම මෙතන ඔයාලට බලා ගන්න 6 වන පදේ කියන එක T සංකේතය උදව් කරගෙන මෙහෙම ලියන්න T6 කියලා. T6 දැන් දරුවනේ ඔයාලා මේ 6 වෙනි පදේ හොයා ගන්න ගැටලුව විසඳ ගන්න මෙන්න මේ සූත්‍රයේ ප්‍රයෝජනෙට ගන්න. අපි ඉගෙන ගන්න හදන්නේ මේ ගැටලුව විසඳ ගන්න මේ සූත්‍රය පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඔයාලට මේක අමාරු නෑ මොකද මේ හා සමානවම සමාන්තර ශ්‍රේණි වල අපි මේ ගැටලුව විසඳලා තියෙනවා. එතකොට ඒක අපි ගුණෝත්තර ශ්‍රේණි වලටත් ගලප ගන්නවා. එච්චරයි. දැන් අපි සූත්‍රය ලියමු. සූත්‍රේනි පාවිච්චි කරන්නේ. සූත්‍රය පාවිච්චි කළම නාරි ගණනය කරනවා නම් පුතේ ඒකට අවශ්‍ය සූත්‍රය හරියට ලියා ගන්නවා. Tn සමානයි a වරක් r වල n ඍණ 1 වෙනි බලය. එතකොට 6 වෙනි පදේ කියනකොට n වලට එනවා ඒ කියන්නේ පද ගණන 6ක් වෙනවා. n වලට අපි යොදන්නේ පද ගණන. මේ සූත්‍රය n කියන්නේ පද ගණන. එතකොට 6 වෙනි පදයට එනකොට ශ්‍රේණියේ පද ගණන 6ක් වෙනවා. මෙන්න a සමානයි 1යි r සමානයි 2යි n වලට ගන්න ඕනේ 6. එතකොට tn කියනකොට n වලට 6 ඊළඟට a ගයාගේ 1යි මෙතන a සහ r අතර තියෙන ගුණ කිරීම කියන ගණිත කර්මයක ලියන්න ඕනේ ගුණ කිරීම r වලට එනවා 2 එතකොට මෙතන මේ r 2යි මෙතන n තියෙනවා n වලට එන්නේ දැන් ආදේශ කරන්නේ 6 ඔන්න ආදේශ කරා දැන් අපි සුළු කරගමු ඉස්සලා මේ බලය සුළු කරගෙන ඉන්නවා මේ ගණිත කර්මයට පෙර මේකේ බලය සුළු කරගෙන ඉන්නවා බලයක් තියෙනකොට අනිවාර්යයෙන් මේ බලය සුළු කිරීමට මුල් තැන දෙන්න බල තියෙන ප්‍රකාශන සුළු කරන ආකාර දෙකයි තියෙන්නේ එකක් බලයේ විහිදුවල ලියලා සුළු කරනවා නැත්නම් දර්ශක නීති පාවිච්චි කරලා සුළු බලයක් තියෙන ප්‍රකාශනයක් නම් ඒ බලය සුළු කරගෙන ඉන්න ඕනේ අනෙක් ගණිත කර්ම වලට යන්න. එතන මෙතන එනවා 6න් එකක් අඩු වුණාම 2 පස්වෙනි බලය දැන් 2 පස්වෙනි බලය දිග ඇරලා ගුණ කරන්න. 2 5ක් පොලිමර් තියලා ගුණ කරන්න. 32ක් වෙනවා. එතකොට 1 වරක් 32 32යි. එහෙනම් ඔය කියන සංඛ්‍යා අනුක්‍රමයේ ගුණෝත්තර ශ්‍රේණියක් එක ඒකේ 6 වෙනි පදේ වෙන්නේ 32. 6 වෙනි පදේ වෙන්නේ 32. ඔන්න. දැන් අපි මේ සූත්‍රය තමයි යොදාගත්තේ. මේ 6 වෙනි පදේ මොකක්ද කියන එක හොයාගන්න. ඔය දරුවන්ට පැහැදිලි ඇති. නේ? එලා හොඳින් ඉගෙන ගන්න. නේ? බලන්න මේ කාලවකවානුව හරීම මේ බාධාකාරී කාලවකවානුවක්. මේක තැනට කොටු වෙලා අපි නිවාඩු තියෙන එක හොඳයි කියලා හිතුණාට අපි නිකන් හිරකාරයෝ වගේ ගෙදරටම කොටු වෙලා මාසයක් ඉන්නකො බලන්න. මොකද්ද අපහසුතාවයක් ඇති වෙන්නේ. ඔය සමහර රටවල් වල සමහර නගර ලොක්ඩවුන් කරපුවාම මේ අපිට වාගේ නෙමෙයි අපි නම් ඉන්න මේ ගම්බද පරිසරයේ හොඳට ඉඩකඩ තියෙනවා. වත්ත පිටියේ ඉඩකඩ තියෙනවා. පරිසරයේ ඇවිදගෙන ගිය හැකි ගහකොළ අතරේ. ගහකොළ අතරේ ඇවිදගෙන ගිය හැකි. වැව් ඉස්මැත්තට ඕන නම් ඇවිදගෙන ගිහින් ඈත හැකි. වත්ත පිටි පස්ස දිගේ ගිහින් වෙල දිගේ ගිහින් නේ ඒ හින්දා අපිට ස්ට්‍රෙස් එක අඩු කරගන්න මාර්ග තියෙනවා. සමහර අය අඩු කරගන්නේ නැත්තේ Tamanට ඒ ගැන අවබෝධයක් නැති නිසා. හැබැයි ඔයාලා හිතන්න නගරයක මොකක් හරි මහල් නිවාසයක කොටු වෙලා ඉන්නවා කියලා තට්ටු නිවාසයක ඇනෙක්ස් එක වගේ තැනක කොටු වෙලා ඉන්නවා කියලා හිතන්න නේ මිදුලක්වත් නැහැ නේ එළියට වහින්න.
මිදුලක්වත් නැහැ සමහර ඒවා. එහෙම සති දෙකක් තුනක් මාසයක් ඉන්නකොට නේ එතකොට යාගේ මේ මානසික ව්‍යාව ලොකු වෙනසකට ලක් වෙනවා. ඔය සමහර රටවල් වල වාර්තා වුණ මේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කියන්නේ ගෙවල් ඇතුලේ තියෙන ගැටුම් පවුලේ සමාජිකයෝ අතරේ පවා ගැටුම් ඇති වෙන්න ගත්ත ඔය සමහර රටවල්. එංගලන්තේ ඉතාලිය වගේ මේ දියුණු සමාජ තියෙන රටවල් වලත් ඒ ප්‍රශ්නේ මතුවෙනවා. පැහැදිලි. ඔයාලටත් යම් කිසි අපහසුතාවයක් දැනෙනවා ඇති දවසක් යනකොට බොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා කියන්නේ හේතුවක් නැතුව තරහ එනවා. මේ කෙනෙක් කේන්තියෙන් ඉන්නවා. ඉතින් හේතුවක් හොයාගන්න බෑ. එයා කේන්තියෙන් ඉන්නේ. ඒ මොකද? අර ස්ට්‍රෙස් එකේ ඉඳ ඒක වෙයි. ඒක රිලීස් කරගන්න පුළුවන් විදි හොයාගන්න. අපේ නම් මං කිව්ව ගහකොළ අතරින් ටිකක් ඇවිදගෙන ගිහින් නේ. අද උලම් පාරක් වැඩි. එහෙම වෙනකොට හරි. ඒක උලඟටම ගහගෙන යන්න. right. ප්‍රශ්නේ දෙවෙනි කොටසට යන්න. 6 වෙනි පදයේ හෙව්වා. right. ඊළඟට ලියන්න 9 වෙනි පදේ සොයන්න. දෙවෙනි කොටස ලියන්න. 9 වෙනි පදේ සොයන්න. ප්‍රශ්නේම දෙවෙනි කොටස. 9 වෙනි පදේ. T සංකේතය මගෙන් අංකණය කළොත් T9 සොයන්න කියලා කිව්වේ. 9 වෙනි පදේ සොයන්න. 9 වෙනි පදේ. ආයිමත් අපි මේ සූත්‍රය පාවිච්චි කරනවා ඉතින්. නැවතත් මේ සූත්‍රය ලියන්නේ. මොකද දන්නවද මේක නැවත ලියනකොට මේක අපේ මතකයට යනවා. අමුතුවෙන් පාඩම් කරන්න දඟලන්න ඕනේ. කවියක්සේ යසෝදරාවතේ කවි පාඩම් කරන්නාසේ සාරා සංඛ්‍ය කප්ලක්සේ පෙරුම් පුරා කිය. ඒක වගේ මට මතක හැටියට පළවෙනි කවි සාරා සංඛ්‍ය කප්ලක්සේ පෙරුම් පුරා නේ. ඒ වගේ මේ කවි පාඩම් කරනවා වගේ මේක පාඩම් කරන්නේ නැහැ. මේක පාවිච්චි කරා. මේක පාවිච්චි කරනකොට මේක මතකේ කරා යනවා. ගිහිල්ලා මතකේ තැම්පත් වෙනවා. කවදාවත් අමතක වෙන්නේ නැති විදිහට මේක මතකේ තැම්පත් වෙන හැම කරනකොට. ඒ ගැන බය වෙන්න ඕනේ. මෙන්න ඒ වරක් ආරෝලේ ඉන්නේ කියනවා. දැන් 9 වෙනි පදේ වලට පද ගණන ඇවිල්ලා 9ක්. n වලට 9ක් එන්නේ. මෙන්න අපි ආදේශ කරන පුතේ n වලට කීයද 9 පුතේ? ඊළඟට ඒකේ අගේට පළවෙනි පදේ 1යි. ඒ නිසා 1 ආදේශ කරනවා. r වලට පොදු අනුපාතය 2ක් නිසා 2 ආදේශ කරනවා. n වලට අපි 9 කියලා කිව්වා. ඔන්න මෙතනදී 9 ආදේශ කරනවා. ඔය ආදේශ කරගන්න. ආදේශي හරි. ඊට පස්සේ පුතේ සුළු කරගන්න. සුළු කරගන්න. මෙන්න එක ගුණ කිරීම දෙකේ දර්ශකයේ බලයේ දර්ශකේන නම එකක් අඩු වුණාට පස්සේ 8ක් වෙනවා බලයේ දර්ශකේ. දැන් එක ගුණ කිරීම දෙකේ 8 වෙනි බලය හොයාගන්න. දෙක පොලිමට 8 වතාවක් ලියලා සෙට් එකම ගුණ කරන්න. දෙකේ 8 වෙනි බලය කීයද? 256 ගුණ 256 256 කින් ගුණාට පස්සේ නැවත වතාවක් අවසාන උත්තරේටත් 256ම එන්නේ 256ම. ඉතින් ඔන්න ඔය විදිහට පළවෙනි පදයයි පොදු අනුපාතයයි දැනගත්තයින් පස්සේ වෙනත් ඕනෑම පදයක් 6 වෙනි පදයෝ 9 වෙනි පදයෝ සමහරට 15 වෙනි පදයේ විය හැකි වෙනත් ඕනෑම පදයක් හොයන්න පුළුවන් මේ තොරතුරු දෙක දැනගත්තයින් පස්සේ ගුණෝත්තර ශ්‍රේණියක ඕනෑම ගුණෝත්තර ශ්‍රේණියක මේ සූත්‍රය හරහා යන්න. ඔය සූත්‍රය ඔස්සේ යන්න ඕනේ. එතකොට වෙනත් ඕනෑම පදයක් මේ ගණනය කිරීම තුලින් හොයන්න. පැහැදිලි? right. මේ මාදිලියම තව එකක් අපි කරමු දෙවෙනි ප්‍රශ්නේ කියලා. වෙනත් පළමු පදයක් සහ වෙනත් පොදු අනුපාතයක් තියෙන ගුණෝත්තර ශ්‍රේණියක්. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. මේව මම කෙටියෙන් දෙන්නම්. පළමු පදයේ කියන එක මම සංකේත වලින් දෙන්නම්. A කියලා A සමානයි 3යි R සමානයි R කියන්නේ පොදු අනුපාතය කියන එක 2යි 9. ප්‍රශ්නේ පළවෙනි කොටස T5 සොයන්න. මෙහෙම ලියාගත්තත් ඇති. T5
ඒ කියන්නේ පස්වෙනි පදේ. මම දැන් කියන්නේ පළවෙනි පදයයි පොදු අනුපාතයයි කියනවා නම් මේ සූත්‍රය පාවිච්චි කරලා වෙනත් පද ගණනය කරන්න පුළුවන්. ඉතින් අනිකුත් පද ගණනය කරන්න පුළුවන් ඕන එක. රයිට් ගණනය කරන්න. ඔයාලට ඊළඟට මේකේ සූත්‍රය ලියා ගන්න වෙනවා. මේ ගණනයේදී මේ සූත්‍රය පාවිච්චි කරලා ගණනය කිරීම කරන නිසා අපි සූත්‍රය ලියා ගන්න ඕන. ඊළඟට මේ සූත්‍රයට ආදේශ කරන්න ඕනේ අගයන් නිවැරදිව අඳුන ගන්න ඕනේ. සූත්‍රය මෙන්න tn සමානයි a වර r වල එන්ට්‍රි එකකින් බලන්න. A වලට 3යි R වලට 2යි P5 කියනකොට පද ගණන 5යි. පස්වෙනි පදයට ඉද්දි පද ගණන 5යි. n වලට 5 ආදේශ. ඒ ආදේශ. මෙතන n තියෙනවා 5 ආදේශ කරනවා. මෙතන A තියෙනවා 3 ආදේශ කරනවා. A සහ R අතර ගුණ කිරීම තියෙනවා ආදේශයේදී එක ලියා ගන්නවා. R වලට 2 ආදේශ කරනවා. ඔන්න ඊළඟට n වලට අය 5 ඉන්නේ n වලට 5 ඉන්නේ 5 අඩු කිරීම දැන් 3 ගුණ කිරීම මෙතන බලයේ දර්ශකයේ සුළු කර ගන්න 4ක් වෙනවා දෙකේ 4 වෙනි බලය ඊළඟට 3 ගුණ කිරීම ඔන්න මෙතන 3 දෙකෙන් ගුණ කරන්න එපා බලය සුළු කරන්න කලින් ඒකයි මම පෙරක් කිව්වේ එහෙම වුණොත් ඔයාලගේ උත්තරේ වරදී මේ වෙලාවේ තවත් වරද්දගෙන බෑ මේ කාලවක් වුණේ බොහොම පරිස්සමෙන් බේරිලා ඉන්න ඕන. පළවෙනි එක තමයි බේරිලා ඉන්න. මට මතකයි දල වශයෙන් මේ වගේ මට මතකයක් තියෙන්නේ. මම ආපු දෙයක් මම කියවපු දෙයක් බර්ටෝල් බ්‍රෙස්ට් කියලා කෙනෙක් හිටියා. එයා මේ විශ්ව කීර්තියට පත් වෙච්ච කලාකරුවෙක් නාට්‍යකරුවෙක්. ඔයාලා අහලා ඉතින් මෙයාගේ නාට්‍ය ගැන හුණුවටේ කතාව කියලා ඔය අපි නාට්‍යයක් ගැන අහන්නේ බලලා තියෙනවා බලලා නැද්ද අපි බැලුවා ඒ කාලේ. හුණුවටේ කතාවේ නාට්‍ය නිර්මාණකරුවා බ්‍රෙස්ට්. එයාගේ පුතා ඇහවලු තාත්තට මම සුද්ධ ගණිත ඉගෙන ගන්නද. ඊට පස්සේ කිව්වලු පුතේ ඉස්සරලා ඔළුව බේරගෙන ඉන්න විදිහ ගැන ඉගෙන ගන්න. ඉස්සරලා මේ ඔළුව බේරගෙන ජීවත් වෙන විදිහ ගැන ඉගෙන ගන්න ඕනේ මේ ලෝකේ. ඊට පස්සේ පුතා සුද්ධ ගණිතය නෙමෙයි රසායන විද්‍යාව වුණත් කැමති එකක් ඉගෙන ගන්න. ඒකේ ප්‍රශ්නයක් නෑ. එහෙමලු පුතාට මේ තාත්තා උත්තර දුන්නා. ඉස්සෙල්ලා පරිස්සම් වෙලා ඉන්න දැනගන්න. ඊට පස්සේ ඕන එකක් දෙවනුව ඉගෙන ගත්තා. ඉගෙන ගන්න ඕනේ පළවෙනි එක තමයි පරිස්සමට ජීවත් වෙන්න. පරිස්සමට ලෙඩ දාගන්න. දෙකේ හතරවෙනි බලය 16යි. අන්න මෙතන මේ තුනෙන් ගුණ කරන්න එපා. දැන් 3 වරක් 2 6යි කියලා ලියලා 6 4 වෙනි බලය ඉවුවොත් එහෙම එතනින් එහාට ගාන හදන්න බැරිද? දැන් 16 තුනෙන් ගුණ වෙන 48ක්. මෙන්න 48. මොන බලන්න. තව එක කොටසක් හදලා අපි චූටි විවේකයක් ගමු. මේ ගත්තු ගානේ තව එක කොටසක් තියෙනවා. පස්වෙනි පදේ නෙවෙයි. ඊළඟට මම කියන්නම් මම සංකේත වලින් දෙන්න T11 සොයන්න. T11 ඒ කියන්නේ වචනෙන් කියනවා නම් මේකේ අදහස 11 වෙනි පදය සොයන්න කියන අදහස තියෙනවා. 11 වෙනි පදේ සොයන්න. හරි. ආයිමත් අපි වැඩේට මේ සූත්‍රයට එනවා. මේ සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ මේ විදිහට පළවෙනි පදයයි පොදු අනුපාතයයි කියන වෙලාවක වෙනත් පදයක් හොයාගන්න වැඩේට මේ සූත්‍රය පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි ලියනවා tn සමානයි a වර r වල n ඍණ 1 වෙනි බලය. එතකොට පද ගණන n වලගේ එනවා 11ක්. n වලගේ 11ක් එනවා. දැන් ආදේශ කරමු. 11 වෙනි පදේ කියනකොට පද ප්‍රමාණය 11යි. n වලගේ 11යි. ඒකේ අගය පළවෙනි පදේ 3යි කියලා දුන්නේ 3යි.
මෙතන තියෙනවා ගුණ කිරීම. ඊට පස්සේ r වලගේ 2යි. මෙතන ආයෙත් n අකුර තියෙනවා. එතෙන්ට 11 ආදේශ කරන්න. 11 අඩු කිරීම 1 හැදෙනවා. 11 අඩු කිරීම 1 හැදෙනවා. ඕන්නේ. right. ඊට පස්සේ සුළු කරගමු. 3 ගුණ කිරීම 3 වරක් 2 6යි කියලා ලියා ගන්න එපා. සුළු කිරීම වැරදි. බලේ සුළු කරලා ඉන්න ඕන. ඒකත් අපේ ගණිත කර්ම කරන ඕඩර් එකේ තියෙන රූල් එක. එතන දෙන 2 10 වෙනි බලය. දැන් 2 10 වෙනි බලය කියන්නේ 2 10ක් කියලා ගුණ කරන්නේ.